හරි එහෙනම් අපි පුතේ අද කතා කරන්න තියෙන පාඩම අපි පටන් ගමු. අපි එදා අවසාන වශයෙන් දරුවනේ සාකච්ඡා කරා අපි භාගයට නැවැත්තුවා එදා දේශපාලන පක්ෂ ක්‍රමය ගැන තමයි අපි අවසාන වශයෙන් සාකච්ඡා කර හිටියේ. ඒ පාඩම තමයි අපි කතා කර හිටියේ එදා දේශපාලන පක්ෂ ගැන. එතකොට දේශපාලන පක්ෂ කියන එකෙත් අපේ ඇත්තටම අපිට ඉගෙන ගන්න තියෙන මාතෘකාව තමයි දරුවනේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ගැන තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපේ මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ මොකක්ද? දේශපාලන පක්ෂ ක්‍රමය කියන මාතෘකාව. හරිද? හැබැයි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ගැන කතා කරන්න පෙර අපිට කතා කරන්න තියෙනවා දරුවනේ ලෝකයේ මොකක් පිළිබඳව දේශපාලන පක්ෂ ක්‍රමය ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒ අනුව අපේ ටියුට් එකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අපේ ගිය සතියේ කතා කරලා ඉවර කරේ දේශපාලන පක්ෂයක් යන කුමක්දයි යන්න හඳුන්වා පක්ෂයකට පැවරෙන මොනවද? කෘත්‍යයන් නැත්නම් පක්ෂයක කාර්යයන් මොනවද කියන එක ගැන අපි ගිය සතියේ සාකච්ඡා කරලා අවසන් කළා. පක්ෂයක කාර්යයන් මොනවද කියන එක ගැන අපි ගිය සතියේ සාකච්ඡා කරලා ඉවර කරා. එතකොට දැන් අපි පොඩ්ඩක් මතක් කරගමු ගිය සතියේ කතා කරපු ටික ආයෙ පාරක් පොඩ්ඩක්. දරුවනේ දේශපාලන පක්ෂයක් අපි අර්ථකථනය කරේ කොහොමද? දේශපාලන පක්ෂයක් අපි අර්ථකථනය කළේ මැතිවරණයක් මගින් හෝ වෙනයම් ක්‍රමයක් මගින් ආණ්ඩු බලය නැත්නම් රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණින් එකට එකතු වූ කවුද? පුද්ගල කණ්ඩායම තමයි අපි මොකක් කියලා එදා හැඳින්නුවේ? දේශපාලන පක්ෂයක් කියලා හැඳින්වුවා. මැතිවරණ මගින් වෙන්නත් පුළුවන් නැත්නම් වෙනයම් මාධ්‍යයන් මගින් වෙන්නත් පුළුවන්. කෙසේ හෝ රාජ්‍ය බලය නැත්නම් ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණ ඇතිව බිහි කරගන්න සංවිධාන වලට තමයි අපි කිව්වේ මොනවා කියලාද? දේශපාලන පක්ෂ කියලා අපි එදා අර්ථකථනය කරේ. තේරුණා නේද? එතකොට දරුවනේ අපි මේ කතන්දරේ ගිය සතියේ සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා දේශපාලන පක්ෂවලට පැවරෙන අර කෘත්‍යයන් ටික මොනවද කියලා අපි කතා කරා. ඊට පස්සේ දේශපාලන පක්ෂයක ලක්ෂණ ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා දේශපාලන පක්ෂ සම්බන්ධ ඉදිරිපත් වෙලා තියෙන විවිධාකාර වූ මොනවද? නිර්වචන. මට විශ්වාසදායක ආරංචි මාර්ගයක් ආවා. මේ පාඩම මේ පාර තියෙනවා විභාගෙට. හොඳේ. ඔන්න බලන්න මේ පාර ඔයගොල්ලෝ විභාගෙට ගිහිල්ලා. හරිද? පේපර් එක අතට ගත්තාම තුන්වෙනි කොටසේ රචනා පේපර් එකේ මේ පාඩමින් මේ ඉගෙන ගන්න ටිකෙන් ප්‍රශ්නයක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. හරිද? අනිවාර්යයෙන්. ඒ නිසා හොඳට කල්පනාකාරීව මේකට අහුම්කම් දීලා ඉගෙන ගන්න ඕන. හරිද? එතකොට අද අපිට සාකච්ඡා කරන්න තියෙන දරුවනේ දෙවනි ප්‍රශ්නය. දෙවනි ප්‍රශ්නයත් ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේත් ලෝකීය පක්ෂ ක්‍රමයෙන් සම්බන්ධයෙන් එන ප්‍රශ්නයක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ දෙවනි ප්‍රශ්නය ගැන සාකච්ඡා කරනකොට මේක මීට කලින් ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ විශේෂ ක්ෂේත්‍රයේ පාඩම. මේ අපි දැන් මේ කතා කරන්න යන මේ කතන්දරේ ඔයගොල්ලෝ මීට කලින් අහලා තියෙනවා විශේෂ ක්ෂේත්‍රයේ පාඩම ඉතාම කෙටි. හරිද? මේකෙදි අපිට මේක ඉගෙන ගන්න තියෙනවා සවිස්තරාත්මකව ඉගෙන ගන්න කියලා. හරිද? මොකද්ද අපිට අද කතා කරන්න තියෙන ප්‍රශ්නය? දේශපාලන පක්ෂ වර්ගීකරණය හා පක්ෂ මොනවද ක්‍රම කියන එක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. දේශපාලන පක්ෂ වර්ගීකරණය හා පක්ෂ ක්‍රම කියන මේක තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි? අපි එහෙනම් ඒ ගැන කතා කරන්න යමු. දේශපාලන පක්ෂ වර්ගීකරණය කියන එකයි පක්ෂ ක්‍රම කියන දෙක ගැන තමයි අපිට මේ ප්‍රශ්نين අද කතා කරන්න. එතකොට මේක අපි මීට කලින් ඉගෙන ගත්තා විශේෂ ක්ෂේත්‍රයේ පාඩමේදී ඔයගොල්ලෝ මේක ගොඩක් ඉගෙනගෙන තියෙනවා. පොඩ්ඩක් යම් අයවලකට ඉගෙනගෙන තියෙනවා. අපි අද එතනින් ඉදිරියට තමයි මේ ඉගෙන ගන්න යන්නේ. ඊට වඩා ටිකක් ගැඹුරින් පොඩ්ඩක් මේක ඉගෙන ගන්න යන්නේ. හරිද? එතකොට දැන් මේ ප්‍රශ්නේ තමයි දේශපාලන පක්ෂ වර්ගීකරණය හා පක්ෂ ක්‍රම පැහැදිලි කරන්න කියන ප්‍රශ්න. හරි? එන්න පුළුවන් රචනා ප්‍රශ්න. මේවා ඉදිගහනේ වල තියෙන්නත් පුළුවන්, කෙටි උත්තර ලියන පේපර් එකේ තියෙන්නත් පුළුවන්. තාම වැදගත්. හරි? අපි ඉස්සෙල්ලාම බලන්න යන්නේ දරුවනේ මෙන්න මේක ගැන. පක්ෂ මොකද්ද? වර්ගීකරණය ගැන තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ. හරිද? අපි මුලින්ම කතා කරන්න යන්නේ පක්ෂ වර්ගීකරණය පිළිබඳව.
දැන් ඕවගේ ප්‍රශ්නයක් ආවොත් දරුවනේ විභාගෙට එක පාරට ඕගොල්ලෝ නිකන් පොල්ලෙන් ගැහුවා වගේ කෙලින්ම පක්ෂ වර්ගීකරණය හා පක්ෂකම ලියන්න යනවා. නෑ එහෙම ලියන්න යන්නේ. එතකොට ඕගොල්ලන්ට ලකුණු 3ක් අඩු වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. මම ලකුණු ගානක් කිව්වා. ලකුණු 3ක් අඩු වෙන්න පුළුවන් එහෙම ගියොත්. හරි. දැන් සමහර ළමයි කරන වැරද්දක් ඕක. ඒකයි මම මේ සැරේ කියන්නේ. සමහර ළමයි දැන් මේ වගේ ප්‍රශ්නයක් අහම එක පාට පටන් ගන්නවා පක්ෂ වර්ගීකරණය ලියලා ඒ ටික පැහැදිලි කරලා පක්ෂකම ටික ලියලා ඒ ටික පැහැදිලි කරන්න යනවා. එතකොට ඒක වැරදි. වැරදි කියන්නේ උත්තරේ හරි. හැබැයි ලකුණු 20 ප්‍රශ්නයක් නම් ඔයගොල්ලන්ට ලකුණු 17ක් වගේ තමයි ලැබෙන්නේ. එතකොට 3ක් අඩු වෙනවා. මොකද දැන් ඔයගේ ප්‍රශ්නයක් ආවොත් දරුවනේ අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ඒකට විධිමත් මොකක් ගත යුතුයි? ආරම්භයක් ගන්නට ඕනේ. හරි? විධිමත් ආරම්භයක් අනිවාර්යෙන් ගන්න. දැන් ආරම්භය අපි කලින් ප්‍රශ්න ගත්ත ආරම්භයම හොඳයි. ඒකම මේකට ඇඩ් වෙන්න තියෙන. දැන් ඔය ටියුට් එකේ තියෙන ඒකම මේකට ඇඩ් කරන්න. කොපි පේස්ට් කරලා තියෙන ආරම්භකදී. ඒදී අර පක්ෂ බේවිච්ච හැටි ගැන පොඩි පැහැදිලි කිරීමක් තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ ඇමරිකාව යුරෝපා රටවල් වල පක්ෂ ක්‍රියාත්මක වෙන්නේ 20 වන සියවසේ ඒ ඇයි කියන එක ගැන පැහැදිලි කිරීමක් තියෙන්න ඕනේ. හරිද? එතකොට ඒ අර කලින් ප්‍රශ්නේ අපි කතා කරපු ප්‍රශ්නේ ආරම්භක ඡේදය මේ ප්‍රශ්නෙත් ලියවෙන්න ඕන. හරිද? එතකොට තමයි අංග සම්පූර්ණ උත්තරයක් වෙන්නේ. නැතුව නිකම්ම පක්ෂ වර්ගීකරණය ලිව්වොත් එහෙම උත්තරේ සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා දරුවනේ ඔය ආරම්භය අපි ගන්න ඕනේ මුලින්. හරි. එතකොට මම ඔය ආරම්භයට වැඩි කාලයක් ගන්න යන්නේ නැහැ. තේරුණා නේද? ආරම්භයට වැඩි කාලයක් මම ගන්න යන්නේ නැහැ. ආරම්භයට කාලයක් ගන්න යන්නේ නැති වෙන්න හේතුව තමයි ඒක අපි කලින් අරන් තියෙනවා. අපි ගිය සතියේ ආරම්භය ගත්තා. එතකොට මෙතන මේ කොපි කරලා පේස්ට් කරලා තියෙන්නේ ඒ කෑල්ලම තමයි. ඒ නිසා ඔයගොල්ලෝ කෙලින්ම ආරම්භය ලියා ගන්න ඕනේ. හරිද? කලින් ප්‍රශ්නේ බලලා ආරම්භය ලියා ගන්න. ඒකට අපි කාලය ගත කරන එක අපරාධ. දැන් අපි කෙලින්ම බහිමු දරුවනේ. මොකටද? මෙන්න මේකට අපි කෙලින්ම කතාවට බහිමු. පක්ෂ මොකද්ද? වර්ගීකරණය ගැන අපි කතා කරන්න බහිමු. දරුවනේ මේ ලෝකයේ දේශපාලන පක්ෂ ප්‍රධාන වශයෙන් වර්ග කරලා තියෙනවා ආකාර 4කට. මොකටද? ප්‍රධාන වශයෙන් ලෝකයේ තියෙන දේශපාලන පක්ෂ වර්ග කරලා තියෙනවා ආකාර කීයකටද? 4කට වර්ග කරලා තියෙනවා. හරි? ලෝකයේ පක්ෂ වර්ග කරලා තියෙනවා ප්‍රධාන වශයෙන් ආකාර 4කට. හරි? එකක් තමයි මෙන්න මේක. කේඩර මත පදනම් වූ පක්ෂ හා බහුජන පදනමක් සහිත පක්ෂ. මොනවද? කේඩර මත පදනම් වූ පක්ෂ හා බහුජන පදනමක් සහිත පක්ෂ. මෙන්න මේ විදිහට ලෝකයේ දේශපාලන පක්ෂ වර්ග කරලා තියෙනවා. ආකාර දෙකකට. කේඩර මත පදනම් වූ පක්ෂයි බහුජන පදනමක් මත පදනම් වූ පක්ෂයි. හරිද? ඊට පස්සේ තව වර්ගීකරණයක් තියෙනවා දරුවනේ. මහජන මතය හැඩගස්වන පක්ෂ හා මහජන මතය නියෝජනය කරන පක්ෂ වශයෙන් පක්ෂ වර්ගීකරණයක් තියෙනවා. මොකද්ද? මහජන මතය හැඩගස්වන පක්ෂ සහ මහජන මතය නියෝජනය කරන පක්ෂ වශයෙන් උත් වර්ගීකරණයක් තියෙනවා. එහෙනම් දැන් අපි ලෝකයේ දේශපාලන පක්ෂ වර්ග කරලා තියෙනවා ප්‍රධාන වශයෙන් ආකාර කීයකටද? 4කට. 4ෙන් දැන් අපි දෙකක් කතා කරා. එකක් මොකද්ද? කේඩර මත පදනම් වූ පක්ෂයි බහුජන පදනමක් සහිත පක්ෂයි. අනිත් එක මොකද්ද? මහජන මතය හැඩගස්වන පක්ෂයි මහජන මතය නියෝජනය කරන පක්ෂයි වශයෙන්. තේරුණා නේද? ඊළඟට දරුවනේ තව පක්ෂ වර්ගීකරණයක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. ව්‍යවස්ථාවාදී පක්ෂ හා විප්ලවකාරී පක්ෂ වශයෙන් පක්ෂ වර්ගීකරණයක් තියෙනවා. මොකද්ද? ව්‍යවස්ථාවාදී පක්ෂ හා විප්ලවකාරී පක්ෂ විදියට පක්ෂ වර්ගීකරණයක් තියෙනවා. ඊට පස්සේ දරුවනේ තව එකක් තියෙනවා. වාමාංශික පක්ෂ හා මොනවද? දක්ෂිණාංශික පක්ෂ කියලා වර්ගීකරණයකුත් තියෙනවා. එතකොට මෙන්න මේ කියන ආකාර 4ට තමයි
ලෝකයේ දේශපාලන පක්ෂ දැනට මොනව කරලා තියෙන්නේ? වර්ගීකරණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ සිලබස් එක හදන කාලේ වෙනවා. බාගද අද තව වෙනස් වෙලා ඇති ඒවා අපිට ඕනේ නැහැ. තේරුණා නේද? එහෙනම් මෙන්න මේ විදිහට තමයි දේශපාලන පක්ෂ මොනව කරලා තියෙන්නේ දරුවනේ වර්ග කරලා තියෙන්නේ. මොනවද ආකාර හතර? කියන්න බලන්න පළවෙනි එක මොකද්ද? කීඩර මත පදනම් වූ පක්ෂ, බහුජන පදනමක් සහිත පක්ෂ, මහජන මතයේ හැඩගස්වන පක්ෂ සහ මහජන මතයේ නියෝජනය කරන පක්ෂ, ව්‍යවස්ථාවාදී පක්ෂ හා විප්ලවකාරී පක්ෂ, වාමාංශික පක්ෂ හා දක්ෂිණාංශික පක්ෂ. මෙන්න ලෝකයේ දේශපාලන පක්ෂ වර්ග කරලා තියෙන ආකාර කීයද? 4. තේරුණා නේද? right. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන දරුවනේ මෙන්න මේක ගැන. මොකද්ද? කේඩර මත පදනම් වූ පක්ෂ හා බහුජන පදනමක් සහිත පක්ෂ ගැන අපි දැන් සාකච්ඡා කරන්න. හොඳට අහගන්න, සියලු වැඩ නවත්තන්න. විභාගෙට මේ රචනා ප්‍රශ්නේ ආවොත් මේවා මොනවා කළ යුතුද? විස්තර කළ යුතුයි. හරිද? හොඳට අහගන්න. දරුවනේ කේඩර පක්ෂයක් කියන්නේ මොකක්ද? කේඩර. හරිද? කේඩර. නිකන් කෑදරනවා. හරිද? කේඩර පක්ෂයක් කියන්නේ මොකක්ද? කේඩර පක්ෂයක් කියලා කියන්නේ දරුවනේ මෙන්න මෙහිම පක්ෂයක්. හොඳට අහගන්න. සමාජයක ජීවත් වන ප්‍රභූවරුන් විසින්, ඒ කියන්නේ ඔය ඉඩම් හිමියෝ, ධනපතියෝ, රදලයෝ අන්න ඒ වගේ අය. සමාජයේ ජීවත් වන ප්‍රභූවරුන් විසින් පිහිටුවාගත්තු ඒ ප්‍රභූවරුන්ගේ අරමුදල් වලින් යැපෙන ඒ ප්‍රභූවරු වෙනුවෙන් පෙනී සිටින පක්ෂ මොන පක්ෂද? කේඩර පක්ෂ කියලා හඳුන්වනවා. මතක තියාගන්න කේඩර කියන වචනේ ඇහෙනකොටම ඕගොල්ලන්ගේ ඔළුවට එන්නේ ප්‍රභූවරු කියන්නේ. හරිද? හරි. එතකොට හරි. එතකොට කේඩර පක්ෂයක් කියලා කියන්නේ දරුවනේ සමාජයේ ජීවත් වන ප්‍රභූවරුන් විසින් ගොඩනගාගත්තු ඒ ප්‍රභූවරුන්ගේම අරමුදල් වලින් මොනවද යැපෙන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින පක්ෂ මොනවද? කේඩර පක්ෂ. කේඩර පක්ෂ කවදාවත් පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටින අඩු. ඒ කියන්නේ කම්කරු දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනව අඩු. කේඩර පක්ෂ හැම වෙලෙම පෙනී සිටින්නේ සමාජයේ ඉහළ ධනපති රදල ඒ පැලැන්තිය තමයි පෙනී සිටින්නේ. තේරුණා නේද? එහෙනම් හොඳට මතක තියාගන්න දරුවනේ දේශපාලන පක්ෂ වර්ගීකරණය ගැන තමයි අපි කතා කරන්නේ. වර්ගීකරණයේදී පළවෙනි වර්ගීකරණය තමයි කේඩර මත පදනම් වූ පක්ෂ හා බහුජන පදනමක් සහිත පක්ෂ කියන එක. කේඩර පක්ෂයක් කියලා කියන එක ගැන තමයි අපි දැන් මේ අර්ථකථනය කර හිටියේ. කේඩර පක්ෂයක් කියලා කියන්නේ දරුවනේ සමාජයේ ජීවත් වන ධනපතියෝ, රදලයෝ වගේ ප්‍රභූවරු විසින් හදාගත්තු ඒ ප්‍රභූවරුන්ගේ අරමුදලින් යැපෙන ඒ ප්‍රභූවරු වෙනුවෙන් පෙනී සිටින පක්ෂ මොනවද? කේඩර පක්ෂ කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට කේඩර පක්ෂ සාමාන්‍ය ගොවිකම්කරු ජනතාව වෙනුවෙන් කතා කරනවා බොහොම අඩු මට්ටමක් තමයි තියෙන්නේ. තේරුණා නේද? දැන් මේ කේඩර පක්ෂයකට හොඳම නිදසුනක් තමයි දරුවනේ බ්‍රිතාන්‍යයේ තියෙන කන්සර්වේටිව් පක්ෂය. හරිද? බ්‍රිතාන්‍යයේ තියෙන කන්සර්වේටිව් කියන පක්ෂයක් මොන පක්ෂයක්ද? කේඩර පක්ෂය. හරිද? ඒ කියන්නේ කන්සර්වේටිව් පක්ෂය කියන පක්ෂයේ දරුවනේ හදාගත්තේ බ්‍රිතාන්‍යයේ ධනපතියෝ, රදලේ, ඉඩම් හිමියෝ තමයි මේ පක්ෂය හදාගන්නේ. එතකොට මේ පක්ෂේ മന്ത്രിවරු පාර්ලිමේන්තුව ඇතුලේ ගොඩක් කතා කරන්නේ මේ අය ගැන. පැහැදිලි නේද? එතකොට මේ බ්‍රිතාන්‍යයේ තියෙන ඔය කන්සර්වේටිව් කියන පක්ෂය අපි හඳුන්වනවා යම් අවරකට කේඩර පක්ෂයක් ස්වරූපයක් තමයි උසුලන. දැන් අපේ රටේ තිබ්බ එක්සත් ජාතික පක්ෂය. හරිද? ඒකත් මුල් කාලේ කේඩර ස්වරූපයක් තිබ්බා. අද වෙනස් වෙලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවත් එහෙම තමයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරගන්නේ බණ්ඩාරනායකවරු, වලව් පැලැන්ති. තේරුණා නේද? ඒකට ඔය ලංකාවේ බිහිවිච්ච පක්ෂත් විශේෂයෙන් සම සමාජ පක්ෂය හැර ශ්‍රී නිදහස් පක්ෂය ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය මේවයි මුල් කාලේ යම් කේඩර ස්වරූපයක් තිබ්බා. තේරුණා නේද? ඉතින් මතක තියාගන්න. එතකොට දරුවනේ එහෙනම් කේඩර පක්ෂයක් කියන්නේ මොකද්ද? කේඩර පක්ෂයක් කියලා කියන්නේ සමාජයේ ජීවත් වන ප්‍රභූවරුන් විසින් ගොඩනගාගත්තු ඒ ප්‍රභූවරුන්ගේ අරමුදල් වලින් යැපෙන ඒ ප්‍රභූවරු වෙනුවෙන් පෙනී සිටින පක්ෂ වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද?
කේඩර පක්ෂයක් කියලා අපි අර්ථකථනය කරා. පැහැදිලිද? මේ කේඩර පක්ෂයක ලක්ෂණය තමයි ලොකු සමාජිකයෝ පිරිසක් නැහැ. සීමිත සමාජිකයෝ සංඛ්‍යාවක් තමයි. ඒ කියන්නේ අර සමාජ ජීවත් වෙන රදල ධනපති 14ක් තමයි මේ පක්ෂ සමාජිකයෝ. හරිද? මුළු සමස්ත ගොඩාක් ජනතාව මේ පක්ෂවල සමාජිකයෝ වෙන්නේ නැහැ. මේ පක්ෂේ සමාජිකයෝ වෙන්නේ 14ක් විච්ච රදලයෝ ධනපතියෝ ඉඩම් හිමියෝ වගේ පිරිස් තමයි මේ පක්ෂවල සමාජිකත්වයේ දක්වන්නේ. එතකොට මේ පක්ෂ තනිකර යැපෙන්නේ ඒගොල්ලන්ගේ අරමුදල් වලින්. මේ සමාජිකයන්ගේ අරමුදල් වලින් තමයි පක්ෂ ඉදිරියට ගෙනියන්නේ. තේරුණානේ? එතකොට ඒ වගේ පක්ෂ වලට තමයි අපි කියන්නේ මගේ දරුවනේ මොන පක්ෂ කියලාද? කේඩර මත පදනම් වූ පක්ෂ කියලා. පැහැදිලි නේද? ඊළඟ දරුවනේ බහුජන පදනමක් සහිත පක්ෂ කියන්නේ. බහුජන පදනමක් සහිත පක්ෂ කියලා කියන්නේ විශාල සමාජිකයන් පිරිසකගෙන් යුක්ත සමස්ත පොදු ජනතාව වෙනුවෙන්ම පෙනී සිටින දේශපාලන පක්ෂ මොනවද? බහුජන පදනමක් සහිත පක්ෂ කියලා අපි හඳුන්වනවා. එතකොට බහුජන පදනමක් සහිත පක්ෂයක ලක්ෂණය තමයි සමාජිකයෝ විශාල පිරිසක් ඉන්නේ. ඒ පක්ෂයේ යැපෙන්නේ ඒ විශාල සමාජිකයන්ගේ මොනවයිද? අරමුදල්. හරිද? ඒ පක්ෂෙ පෙනී සිටින්නේ පොදු මහ ජනතාව වෙනුවෙන්. හරිද? ආන්‍යවන් පක්ෂ වලට අපි කියනවා මොන පක්ෂ කියලාද? බහුජන පදනමක් සහිත පක්ෂ. දැන් අද අපේ රටේ ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය අද මේව මොන පක්ෂද? බහුජන පදනමක් සහිත පක්ෂ. කියන්නේ විශාල සමාජිකයෝ පිරිසක් ඉන්නේ. ඒ විශාල මුළු රටේම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. හරිද? ඒ විශාල සමාජිකයන්ගේ අරමුදල් වලින් තමයි මොනවා වෙන්නේ? යැපෙන්නේ. ආන්නේ පක්ෂ වලට අපි කියනවා මොන පක්ෂ කියලාද? බහුජන පදනමක් සහිත පක්ෂ. තේරුණා නේද? ඔන්න අපි ඉගෙන ගත්ත පළමු දේශපාලන පක්ෂ වර්ගීකරණය අපි සාකච්ඡා කරලා අවසන් කරා. පැහැදිලි නේද? ඒකට ඔය වගේ පොඩි විස්තරයක් එන්න ඕනේ. හරි? right. අපි නම් ඕක යන් නෝට් එකට අපි යන් මෙව දේශපාලන පක්ෂ වර්ගීකරණය පහත පරිදි දැක්විය හැකි කියලා නෝට් එකේ ඇති. ඊට පස්සේ තියෙනවා පළවෙනි එක කේඩර මත පදනම් වූ පක්ෂ හා බහුජන පදනමක් සහිත පක්ෂ කියලා ඇති. ඒ අරදී අපි ලියා ගන්න පටන් ගන්නවා. තව එකක් වැදගත්ම දේ මට කියන්න බැරි. මේක හොඳට මතක තියාගන්න. මේ කේඩර මත පදනම් වූ පක්ෂ හා බහුජන පදනමක් සහිත පක්ෂ කියන පක්ෂ වර්ගීකරණය ඉදිරිපත් කරපු චින්තකෙක් හිටියා. මේ පක්ෂ වර්ගීකරණය ඉදිරිපත් කරපු චින්තකෙක් හිටියා. හරිද? එයා තමයි ප්‍රංශ ජාතිකයෙක් කියා. ප්‍රංශ ජාතික මොරිස් ඩුවයිජර්. කවුද? මොරිස් ඩුවයිජර්. මෙන්න මේ ප්‍රංශ ජාතික මොරිස් ඩුවයිජර් කියන පුද්ගලයා චින්තකයා තමයි මොන වර්ගීකරණය ඉදිරිපත් කරන්නේ? මේ කේඩර මත පදනම් වූ පක්ෂ හා බහුජන පදනමක් සහිත පක්ෂ කියන වර්ගීකරණ ඉදිරිපත් කරේ. මතක තියාගන්න ඕවා ඉන්න පුළුවන් කෙටි උත්තර ලියන එක. තේරුණා නේද? හරි. අපි ලියා ගන්න. මෙම වර්ගීකරණය වෙන පෑනකින් මෙම වර්ගීකරණය වෙන පෑනකින් ප්‍රංශ ජාතික මොරිස් ඩුවයිජර් ප්‍රංශ ජාතික මොරිස් ඩුවයිජර් සුපුරුදු පෑනෙන් විසින් ඒ සඳහා ඔහු පදනම් කොට ගනු ලැබුවේ
පදනම් කොට ගනු ලැබුවේ වෙන පෑනකින් ගුණාත්මක භාවයයි සුපුරුදු පෑනේ එහිදී සමාජයේ ප්‍රභූන් විසින් පිහිටුවාගත් සීමිත සමාජිකයන් සංඛ්‍යාවකගෙන් යුත් එම ප්‍රභූන්ගේ අරමුදලින් යැපෙන පක්ෂ කේඩර පක්ෂ වේ පුළුල් මහජන සහභාගීත්වයකින් යුත් මහා පරිමාණ සංවිධාන ජනතාවාදී පක්ෂ ලෙස හඳුන්වයි. එම පක්ෂ පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටි. ඔන්න ආයි කියන අන්තිම ටික පුළුල් මහජන සහභාගීත්වයකින් යුත් මහා පරිමාණ සංවිධාන ජනතාවාදී පක්ෂ ලෙස හඳුන්වයි. එම පක්ෂ පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටී කියලා කිව්වනේ මන් නේද? ඔව්. right. හරි. ඔන්න දරුවනේ අපි සාකච්ඡා කරලා ඉවරයි. මොකද්ද? පළවෙනි වර්ගීකරණය. මොකද්ද ඒ?
කේඩර මත පදනම් වූ පක්ෂ හා බහුජන පදනමක් සහිත පක්ෂ කියන වර්ගීකරණය ගැන අපි සාකච්ඡා කරලා අවසానයි. දැන් අපි දෙවැනි එකට යන්න දරුවනේ කතා කරන්න. මොකද්ද? මහජන මතයේ හැඩගස්වන පක්ෂ හා මහජන මතයේ මොනවා කරන පක්ෂද? නියෝජනය කරන පක්ෂ. ඔන්න තවත් වර්ගීකරණයක්. මොකක්ද? මහජන මතයේ හැඩගස්වන පක්ෂයි මහජන මතයේ නියෝජනය කරන පක්ෂ. ඔන්න තව වර්ගීකරණයක්. අපි පොඩ්ඩක් මේ දෙක බලමු. මොනවද දරුවනේ මහජන මතයේ හැඩගස්වන පක්ෂ කියන්නේ? මම මේක සරල පැහැදිලි කිරීමක් දෙන්නේ මහ ලොකුවට ඕගලන්ට ඕනේ නැහැ හොඳේ. මහජන මතයේ හැඩගස්වන පක්ෂ කියලා කියන්නේ පක්ෂයට ඕනි විදිහට ජනතාවගේ මතය මොනවා කරනවා? හැඩගස්වන නිර්මාණය කරනවා. හරිද? ඒ කියන්නේ පක්ෂයට ඕනි විදිහට ජනතාව නමනවා. ඒක තමයි මහජන මතයේ හැඩගස්වන පක්ෂ. හරි. අපි වෙන විදිහකට කිව්වොත් මහජන මතයේ හැඩගස්වන පක්ෂවලදී වෙන්නේ පක්ෂයේ ගහන පදේට කවුද? මහජනතාව මොනවා කරනවා? නැටීම තමයි වෙන්නේ. ඔන්න ඕකට තමයි කියන්නේ මහජන මතයේ හැඩගස්වන පක්ෂ. ඒ කියන්නේ පක්ෂයට ඕනි විදිහට ජනතාවගේ මනස හැඩගස්වනවා, වෙනස් කරනවා. තේරුණා නේද? හරිද? ඊට පස්සේ මහජන මතයේ නියෝජනය කරන පක්ෂ කියන්නේ මහජන මතයේ නියෝජනය කරන පක්ෂ කියලා කියන්නේ ජනතාවගේ ගැටලු, ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින පක්ෂ. තේරුණානේ? ජනතාවගේ ගැටලු, ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින නැත්නම් ඒවා නියෝජනය කරන පක්ෂ මොනවද? මහජන මතයේ නියෝජනය කරන පක්ෂ. තේරුණානේ? හරි. දැන් මම පොඩ්ඩක් අපේ රට දිහා බැලුවොත් දරුවනේ අපේ රටේ තියෙනවානේ ප්‍රධාන පක්ෂ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා, පොදු ජන පෙරමුණ තියෙනවා, ඊට පස්සේ සමගි ජන බලවේගය කියලා තියෙනවා. ඔවා තියෙනවනේ. UMP තියෙනවා. මේ පක්ෂ කරන්නේ පක්ෂයට ඕනි විදිහට ජනතාවගේ ඔළුව මොනවා හරිද? වෙනස් කිරීම තමයි ඔය පක්ෂ කරන්නේ. මට ටිකක් දකින්න හැටි මේ. හරිද? හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය ජනතාවගේ ගැටලු වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේ මොනවා කරනවා? කතා කරන ස්වරූපයක් පේනවා. අද බලන්න. හරිද? එතකොට JVP ජනතා විමුක්ති පෙරමුණ වගේ අපිට ගන්න පුළුවන් මහජන මතය මොනවා කරනවා? නියෝජනය කරනවා පාර්ලිමේන්තුව ඇතුලේ. එන මහ ජනතාවගේ ගැටලු වෙනුවෙන් කතා කරනවා. අර පක්ෂ ඡන්දේ කාලෙට එහෙම මොකද කරන්නේ? පක්ෂයට ඕනි විදිහට ජනතාවගේ ඔළුව මොනවා කරනවා? වෙනස් කරනවා. ජාතිවාදය හරි මොනවා හරි ආගම හරි මොකක් හරි දාලා පක්ෂයට ඕනි විදිහට ජනතාවගේ ඔළුව හැඩගැස්වීම මේ පක්ෂ කරනවා. හැබැයි JVP වගේ පක්ෂ මම දැකලා තියෙන මේක මගේ මතය. JVP වගේ පක්ෂ පාර්ලිමේන්තුව ඇතුලේ මහ ජනතාවගේ ගැටලු මහ ජනතාවට වන අසාධාරණකම් වලට විරුද්ධව කෑගහනවා. තේරුණා නේද? එහෙම ස්වරූපයක් වේ. එතකොට අන්න ඒකට ඒ විදිහට හිතා ගන්න. ඒ විදිහට පොඩ්ඩක් ඔයගොල්ලෝ සරලව හිතා ගන්න. ඒ විදිහට තමයි මෙන්න මේක අපිට අර්ථකථනය කරන්න පුළුවන්. හරිද? එතකොට මහ ජන මතයේ හැඩගස්වන පක්ෂ කියලා කියන්නේ පක්ෂයේ මතවාදයට අනුව ජනතාවගේ ඔළුව හැඩගස්වනවා, වෙනස් කරනවා. මහ ජන මතයේ නියෝජනය කරන පක්ෂ කියන්නේ මහ ජනතාවගේ ගැටලු ඊට පස්සේ මහ ජනතාවගේ අවශ්‍යතා ඒවා වෙනුවෙන් හඬ නගන පක්ෂ, නියෝජනය කරන පක්ෂ. පැහැදිලි නේද? අන්න ඒක අපි ඔළුවේ දා ගන්න ඕනේ ඔය අර්ථකථනය. තේරුණා නේද? right. අපි ඒක ලියමු. ජනතාවගේ දේශපාලන මතය ජනතාවගේ දේශපාලන මතය ජනතාවගේ දේශපාලන මතය ජනතාවගේ දේශපාලන මතය දේශපාලන ප්‍රවාහය තුල දේශපාලන ප්‍රවාහය තුල නියෝජනය කරන පක්ෂ මහජන මතයේ නියෝජනය කරන පක්ෂ ලෙස
මහජන මතය නියෝජනය කරන පක්ෂ ලෙස හඳුන්වන අතර මහජනතාව දැනුවත් කරමින් පක්ෂයේ මතවාදයට අනුව මහජන මතය හැඩගස්වන පක්ෂ ලෙස හඳුන්වයි. මහජන මතය හැඩගස්වන පක්ෂ ලෙස හඳුන්වයි. right. අපි එහෙනම් ඔන්න දැන් පක්ෂ වර්ගීකරණයේ ආකාර කීයක් කතා කරලා ඉවරද දරුවනේ? ආකාර දෙකක් අපි සාකච්ඡා කරලා ඉවරයි. මොකද්ද පළවෙනි එක? කීඩන මත පදනම් වූ පක්ෂ සහ බහුජන පදනමක් සහිත පක්ෂ. දෙවෙනි එක මොකද්ද? මහජන මතය හැඩගස්වන පක්ෂයි මහජන මතය නියෝජනය කරන පක්ෂයි. ඊළඟට දරුවනේ අපිට කතා කරන්න තියෙනවා ඊළඟ වර්ගීකරණය ව්‍යවස්ථාවාදී පක්ෂ හා විප්ලවකාරී පක්ෂ කියලා වර්ගීකරණයකුත් තියෙනවා. මොකද්ද දරුවනේ මේ ව්‍යවස්ථාවාදී පක්ෂ කියලා කියන්නේ? ව්‍යවස්ථාවාදී පක්ෂයක් කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල මැතිවරණ ක්‍රියාවලිය හරහා බලය ලබා ගැනීම සඳහා කටයුතු කරන පක්ෂ අපිට හඳුන්වන්න පුළුවන් මොනවා කියලා? ව්‍යවස්ථාවාදී පක්ෂ කියලා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ පවතිනා වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුගතව මැතිවරණ ක්‍රියාවලිය මගින් ආණ්ඩු බලය ලබා ගැනීමට තරඟ කරන පක්ෂ මොනවද? ව්‍යවස්ථාවාදී පක්ෂ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. තේරුණා නේද? එතකොට විප්ලවකාරී පක්ෂයක් කියන්නේ මොකක්ද? විප්ලවකාරී පක්ෂ කියලා කියන්නේ දරුවනේ ඒගොල්ලෝ මැතිවරණ කෙරෙහි පමණක් මොකක් තියන්නේ නැද්ද?